පුතේ නම් ප්‍රධාන මාතෘකාව ලියාගන්න නිමාණය හා වටවීම. ඒකේ අර්ථයේ අනුමාත්‍රිකාවල් ලියන්න පුතේ නිමාණය කිරීම. දැන් අපි මුලින්ම කතා කරන්න යන්නේ පුතේ නිමාණයක් කියන්නේ මොකක්ද කියලා. පුතේ නිමාණය කරනවා කියලා කියන්නේ යම් කිසි අගයක් ආසන්න වශයෙන් ප්‍රකාශ කරනවා. යම් කිසි අගයක් ආසන්න වශයෙන් ප්‍රකාශ කරනවා. ඒක මනින්නේ නැහැ. මනින්නේ කිරන්නේ නැතුව මොකක් හරි විදිහක් පාවිච්චි කරලා ආසන්න අගයක් ප්‍රකාශ කර ගන්නවා. ඕකට අපි කියනවා පුතේ නිමාණය කරනවා කියලා. එතකොට ඔයාලගේ පොතේ මේ නිමාණය කියන එක ගැන විස්තර කතා වෙනවා පුතේ. බලන්න මෙතන කියනවා පුතේ මේ බලන්නකෝ. දැන් මෙතන කියනවා මේ රූපේ බන්දේසියේ තියෙන කිරිබත් කෑලි ගාන කීයද පුතේ? මේක අපිට හරිම ලේසියෙන් ගණන් කරලා උත්තරේ කියන්න පුළුවන් 12යි. මේ අතේ තියෙන වෙරළු ගෙඩි ගාන කීයද කියලා. මේකත් හරිම ලේසියෙන් අපිට කියන්න පුළුවන් ගණන් කරලා ඉවරලා 7යි කියලා. හරිද? හැබැයි පුතේ තව සමහර ඒවා තියෙනවා අපිට පහසුවෙන් ගණන් කරලා එහෙම නිවැරදිව කියන්න බෑ. උදාහරණයක් ගත්තොත් මේ පත්තර ගොඩේ පත්තර කීයක් තියෙනවද කියලා අපෙන් ඇහුවොත් දැන් පුතේ මේක නම් ගණන් කරන්න හම්බෙන්නේ නැහැ එහෙම ලේසියෙන්. සෑහෙන වෙලාවක් යනවා එක එක ගණන් කරන්න ගියොත්. අනිත් එක ගණන් කරන්නත් බෑ මේ තියෙන විදියට. ඊළඟ මේ කෙසෙල් කැනේ තියෙන ගෙඩි ගාන කීයද කියලා මේ කීයද කියලා ඇහුවොත් පුතේ දැන් මේ කෙහෙල් ගැන එහා පැත්තවත් අපිට පේන්නේ නැහැ. එතකොට මේ වගේ එක ගෙඩි ගාන එච්චර ලේසියෙන් කියන්න බෑ අර වගේ ගණන් කළා කියලා. දැන් මේකේ මේ තියෙන විසිතුරු බෝල කීයක් තියෙනවද අහන්න. අපිට හරි අමාරුයි ඒක කියන්න. හරිද? මේ වගේ මේවා තියෙන ඒවා නිවැරදිව කියාගන්න ගණන් කරන්න ඕනේ. හැබැයි ඉතින් ඒක කරන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි හැම වෙලේම. හැබැයි පළපුරුද්ද අත්දැකීම තියෙන අයෙකුට නම් ඒකට අනුමාන අගයක් ගන්න පුළුවන් පුතේ. දැන් අපි හිතමු අපේ වත්තේ කෙසෙල් කැනක් ඇවිල්ලා. අපි ඒක ගිහිල්ලා ගෙඩි ටික ගණන් කරලා මුදලාලිට ගිහිල්ලා දෙනවා කෙසෙල් කඩේට දෙනවා. අපි කියනවා අපේ තියෙන ඇත්තටම ගෙඩි අපි හිතමු 150යි. අපි කියනවා ගෙඩි 200ක් තියෙනවා මේකේ. පුතේ ඒ වුණාට මුදලාලිට මේකේ එක ඇවරියක තියෙන ගෙඩි ගාන ගණන් කරලා ආසන්න වශයෙන් එයාට හිතා ගන්න පුළුවන් මේකේ ගෙඩි 200ක් නැහැ කියලා. අයියේ එයාට පුතේ කෙසෙල් විකුණලා හොඳට පුරුදුයි. පළපුරුද්ද අත්දැකීම් තියෙනවා. ඒ ඉඳ අනුමානගයක් ගන්න පුළුවන් ලේසියෙන්ම. එහෙම බොරු කරන්න බෑ. එයාට නිමාණය කරගන්න පුළුවන් ආසන්න වශයෙන් කීයක් තියෙනවද කියලා මේක. දැන් අපි හිතමු ඔයාලා දැකලා ඇති සමාඩ පොලේ එහෙම ගිහිල්ලා තියෙනවා නම් දෙහි එහෙම කිරණ තැන් වල අපිට කියනවා දෙහි අපි ඉල්ලන දෙහි 100ක් දෙන්න. ටග්ගාලා දානවා පුතේ තරාදියට. එයාලට ඇයි දෙහිම කියලා පුරුදුයි පුතේ. අපි මේක කියන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා. එහෙම මහන්සි වෙන්නේ නැතුව මේගොල්ලෝ අත්දැකීම පළපුරුද්ද පාවිච්චි කරලා අගයක් ගන්නවා පුතේ. වට්ටක්ක විකුණන දැනකට ගිහිල්ලා අපි කියනවා වට්ටක්ක කෑල්ල ග්‍රෑම් 500ක් දෙන්න අපිට. දැන් පුතේ මේක කපන්න ගියොත් එයා ටග්ගාලා කපලා දානවා ආසන්න වශයෙන් 500ක් වෙන්න. ටිකක් එහෙම වෙන්න පුළුවන්. පුතේ අපි මේක කරන්න ගියොත් අපිට පුතේ කෑල්ලක් දැම්ම අඩුයි, තව කෑල්ලක් දැම්ම වැඩි, ආයි ඒක රැහැලා දැම්ම ආයි අඩුයි. ඕම කරන්න ගියාම වට්ටක්ක ගන්න ඉන්නේ එක්කෙනා යනවා යන්නේ ඇයි ඉතින් උතන්දලා බලලා ඉන්න බෑනේ වට්ටක්ක 500 කියනකම්. අන්න ඒ වගේ පුතේ එයාගේ අත්දැකීම පළපුරුද්ද තියෙන හින්දා ආසන්න අගයක් ඉක්මනට ගන්න පුළුවන්. හරිද? එතකොට මේ විදිහට මේ තියෙන බලන්න ඔයාලගේ පොතේ මෙතන කියනවා යම් කිසි ද්‍රව්‍ය සමූහයක ඇති ද්‍රව්‍ය සංඛ්‍යාව සියල්ල ගණන් කිරීමෙන් තොරව ඔක්කොම ගණන් කරන්නේ යෝග්‍ය වෙච්ච ක්‍රමයකට අනුව ආසන්න වශයෙන් කියනවා පුතේ. එහෙම කියනවාට අපි කියනවා පුතේ ඒක නිමාණය කරනවා කියලා. නිමාණය කරනවා කියලා අපි කියනවා. හරිද? හරි. එතකොට පුතේ ඔය විදිහට මේ ඔක්කොම ටික ගණන් කරන්නේ නැතුව යෝග්‍ය වෙච්ච ක්‍රමයකට ආසන්න වශයෙන් කියන එකට අපි කියනවා පුතේ නිමාණය කරනවා කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මේ වැඩේදී කරන්නේ පුතේ බලන්න ඔයාලා පොතේ කියනවා සාමාන්‍යයෙන් කරන විදිය මේ වෙලාවේදී.
ටිකක් ගණන් කරගන්නවා මේ. බොහෝ විට අනුගමනය කරන්නේ දී ඇති ද්‍රව්‍ය සමූහයෙන් වෙන් කරගත්ත කොටසක් පුතේ. සුදුසු කොටසක් හරිද? සුදුසු කොටසක් ගණන් කරගන්නවා. ගණන් කරලා මුළු ද්‍රව්‍ය සංඛ්‍යාව සඳහා ආසන්න අගයක් ගණන් කරගන්නවා. එතකොට මේකෙදි මේ වෙන් කරගත්ත කොටසට අපි කියනවලු පුතේ ඒකකයක් කියලා. වෙන් කරගත්ත කොටසට අපි කියනවා ඒකකයක් කියලා. එතකොට ඒ ඒකකයේ තියෙන ද්‍රව්‍ය සංඛ්‍යාව පාවිච්චි කරලා තමයි මුළු ද්‍රව්‍ය සංඛ්‍යාව නිමානය කරගන්නේ. ඒ කියන්නේ කෑල්ලක් මැනලා හොයාගෙන ගණන් කරගෙන ඉවරලා ඊටු ටික කොච්චරක් වෙනවද කියලා අපි ආසන්න අගයක් ගන්නවා පුතේ. දැන් අපිට කියනවා මේකේ ඔන්න බලන්න උදාහරණයක් දෙනවා. හරි ලේසි වැඩක් මේක. අන්න දැන් මේකින් දැන් මේ පත්තර ටික බලන්න ඕනේ කියලා කියනවා. කොච්චරක් තියෙනවද කියලා. හරිද? ගොඩවල් දෙකක් අසුරලා තියෙනවා. එකම જાතියේ පත්තර. දැන් ඒගොල්ලෝ කියනවා පුතේ මෙතන මේ ගොඩේ පත්තර 10ක් තියෙනවා. එහෙනම් දැන් බලන්න මේ උස ගානට මේක වෙන් කරගෙන ගියොත් එකම જાතියේ පත්තර හින්දා මේ කෑල්ලක 10යි 20යි 30යි 40යි. එතන මේක එහෙනම් 40ක් විතර තියෙන්න ඕනේ. සමහර විට ඔගේ 39ක් වෙන්න පුළුවන්. සමහරට 40ට වඩා 41ක් 42ක් වෙන්න පුළුවන්. චුට්ටි වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි ආසන්න වශයෙන් අපිට කීයක්ද කියලා ගණන් කිරීමක් කරගන්න පුළුවන්. ඔක්කොම ගණන් කරගන්නේ නැතුව පුතේ. හරිද? ඒක ටිකක් හරි අමාරු වැඩනේ ඔක්කොම ගණන් කරගන්න එක. දැන් අපිට කියනවා කඩේට ගිහිල්ලා අපිට දෙන හාෆ් සීට් වල ගොඩාක් ලොකු මිටියක් දීලා අපෙන් අහනවා අපි හිතමු ටීචර් දීලා ඔයාලා බලන්න මේක කීයක් තියෙනවද කියලා ආසන්න වශයෙන්. ආසන්න වශයෙන් බලන්න තියනවා කියන්නේ පුතේ අලි මිටියම ගණන් කරනවා නෙමෙයිනේ. හොඳම විදිය තමයි අපි ඒකෙන් 100ක් විතර ගණන් කරගන්නේ. ගණන් කරලා ඒ සයිස් ගොඩවල් වලට වෙන් කරනවා. අනේ මිටි ගොඩවල් ටික ඔක්කොම. එතකොට අපි හිතමු 100 ගොඩවල් 6ක් ආවා කියලා. එහෙනම් 600ක් විතර තියෙනවා. චූටි වෙනසක් වෙන්න පුළුවන් ඉතින්. අපෙන් අහන්නේ නැහැ හරියටම කීයද කියලා. ආසන්න වශයෙන් කීයද කියලා තමයි අහන්නේ. එතකොට අපිට ওই විදිහට ගණනය කිරීමක් කරන්න පුළුවන්. පේනව නෙමෙයි. ඊළඟට දැන් අපිට කියනවා මෙහි තියෙන වෙළඳ සැලේ තියෙන විකිණීමට ඇති විසිතුරු බෝල වර්ගයක් වීදුරු භාජනයක පුරවලා තියෙනවා මෙච්චර. ඒකෙන් විසිතුරු බෝල 16ක් විකුණනවල. වික්කහම උස මෙච්චරයිද පුතේ. එහෙනම් පුතේ මෙන්න මේ කෑල්ලේ 16ක් තියෙන්න ඕනේ ආසන්න වශයෙන් නේ. එහෙනම් ඒ සයිස් එකට වෙන් කළොත් 16 පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා නේද? එතකොට මේකේ 16 7ෙන් ගුණ කළා නම් 112ක් එනවා. පොඩි වෙනස් වෙන්න පුළුවන්. ආසන්න වශයෙන් ওই විදියට තියෙන්න ඕනේ. ඔන්න පුතේ නිමානය. හරිම ලේසි වැඩක්. හරිද? නිමානය කරනවා කියලා කියන්නේ ඔන්න ඔය කියන කරුණ. අපි බලමු ගණන් කීපයක් නිමානය කරන්න. ඉස්සෙල්ලා අපි මේක ලියාගෙන ඉමු. හරිද? අපි ලියමු පුතේ මෙහෙම මම කියන විදිහට ලියන්න. මෙන්න මෙහෙම. යම් කිසි ද්‍රව්‍ය සමූහයක ඇති ස්ක්‍රීන් එක බලාගෙන ලියන්නත් පුළුවන්. යම් කිසි ද්‍රව්‍ය සමූහයක ඇති ද්‍රව්‍ය සංඛ්‍යාව ඒවා සියල්ල ගණන් කිරීමෙන් තොරව යෝග්‍ය වූ ක්‍රමයකට අනුව
යෝග්‍ය වූ ක්‍රමයකට අනුව ආසන්න වශයෙන් කීම නිමානයේ ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ පුතේ මෙහෙම ලියමු යටින් ලියන වෙනම නිමානය වෙනම අලුත් කරුණක් විදිහට ලියන්න. නිමානය කිරීම සඳහා නිමානය කිරීම සඳහා පළපුරුද්ද සහ අත්දැකීම නිමානය කිරීම සඳහා පළපුරුද්ද සහ අත්දැකීම බෙහෙවින් වැදගත් වේ. පළපුරුද්ද හා අත්දැකීම බෙහෙවින් වැදගත් වේ. හරි. ඊළඟ කරුණ පුතේ ලියාගමු. ඊළඟ කරුණ පුතේ මම මේ පෙන්නන ටික තමයි ලියන්නේ. නිමානයේදී බොහෝ විට අනුගමනය කරන ක්‍රමය වන්නේ බොහෝ විට අනුගමනය කරන ක්‍රමය වන්නේ ඔය බෝඩේ බලන් ලිව්වේ ස්ක්‍රීන් එක බලන් ලිව්වේ දී ඇති ද්‍රව්‍ය සමූහයෙන් වෙන් කරගත් කොටසක ඇති ද්‍රව්‍ය සංඛ්‍යාව ඇසුරින් වෙන් කරගත් කොටසක ඇති ද්‍රව්‍ය සංඛ්‍යාව ඇසුරින් මුළු ද්‍රව්‍ය සංඛ්‍යාව සඳහා ආසන්න අගයක් ලබා ගැනීමයි.
හර නේද පුතේ? ඊට පස්සේ අපි එමු 6යි 1 අභ්‍යාසයේ ගණන් හදන්න. 6යි 1 අභ්‍යාසයේ ගණන් හදන්න. ලියන්න 6යි 1 අභ්‍යාසය. අපිට කියනවා පුතේ රූපයෙන් දැක්වෙන කොටසක් බැඳි බිත්තිය සම්පූර්ණයෙන් බැඳ අවසන් කිරීමට අවශ්‍ය මුළු ගඩොල් ප්‍රමාණය නිමාණය කර දක්වන්නලු. දැන් මම මේකේ මෙහෙම කරන්න යන්නේ. අපි බලනවා පුතේ මේකේ මේ එක පේලියක මේ යටම පේලියේ ගඩොල් කීයක් තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ අපි බලනවා මෙහෙම මේ ඒ වගේ පේලි කීයක් තියනවද කියලා පුතේ මේ උඩට ගණන් කරලා බලනවා පේලි කීයක් තියනවද කියලා. ඔය දෙක බලාගත්තා නම් ඔයාලට පුළුවන් මුළු ගඩොල් ගාන හොයන්න. ඉස්සෙල්ලා ඒවා ගණන් කරගන්නකො බලන්න. අවශ්‍ය වගන්ති මම ලිව්වා බලමු. එතකොට මේකේ අඩියේ පුතේ මේ භාගය අතහැරලා භාග දෙක දෙපැත්ත තියෙනවනේ එකක් කියලා ගමු. මෙතන තියෙනවා ගඩොල් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මේ දෙපැත්තේ කෑලි දෙකක් තාම 11යිද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මේ දෙපැත්තේ ගඩොල් භාග දෙක ගත්තාම 11යි නේද? එතකොට ගඩොල් පුතේ පේලියක තියෙන ගඩොල් කැට සංඛ්‍යාව 11යි. 11ක් ඇති. භාග දෙක කියන්නේ තනි කර ගඩොලක්. ඊළඟට මේ කෙරෝලෙන් ගණන් කරන්න බලන්න පේලි කීයක් තියෙනවද කියලා. ගණන් කරලා මට මැසේජ් එකක් දාන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25ක් තියෙනවා නේද? අන්න හරිය 25ක් තියෙනවා. එතකොට
අපිට පුළුවන් පුතේ 25ක් තියෙන හින්දා පේලි 25ක් නේ 25 ඒවා 11 25 11 නැත්නම් 11 25න් ගුණ කළා නම් හරි පුතේ 11 සරක් 5 55යි 5ක් ඉතුරු වෙයි 11 සරක් 2 22යි 22යි 5යි 27 එතකොට ගඩොල් 275ක් තියෙනවා 275ක් තියෙනවා ලස්සනට වගන්ති ලියලා ලියාගම් බලන්න දැන් අපිට කියනවා පුතේ මේකේ තියෙන පපඩම් ගාන නිමානය කරන්න. එතකොට දැන් අපි කිව්ව මොකක් හරි මේකේ ඒකකයක් කියන්නේ පොඩි කොටසක කීයක් තියනවද කියලා ගණන් කරගමු කියලා. ඊට පස්සේ ඒක ඇසුරින් අනිත් ඒවා ටික හොයමු කියලා. මම දැන් පුතේ මම මේ ගන්න එකම ගන්න ඕනේ කියලා එකක් නැහැ. මම ගන්නවා පුතේ මේ පොඩි කෑල්ල මෙතින් මේ කොටු ඔයාලට පේනවා ඇති මේ කොටුව සයිස් ඒවා තමයි හැමතැනම තියෙන්නේ. ඉතින් ඔය જાතිය කොටුවක කීයක් තියෙනවද කියලා මම බලනවා පුතේ ගණන් කරලා. දැන් මේක ඇතුලේ අපි ගණන් කරගත්තොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි පුතේ. එතකොට මේක ඇතුලේ 14ක් තියෙනවනේ. එහෙනම් මේ જાතිය කොටු කීයකට මේක වෙන් කරන්න පුළුවන්ද කියලා බැලුවා නම් හරිනේ පුතේ. එතකොට දැන් මම මේක වෙන් කළොත් මෙහෙම පල්ලෙහාට වෙන් කළා. මෙතනින් ආයෙත් වෙන් කළා. එක කෑල්ලක 14ක් තියෙනවනේ මෙහෙට වෙන් කළා. මෙහෙට මෙහෙම. බලමු එතකොට ඒ જાතිය කොටු කීයක් තියෙනවද කියලා පුතේ. ඔක්කොම ගණන් කරන්නේ නැතුව උත්තරයක් ගන්න යන්නේ. එතකොට නිමානයක් කියන්නේ. එතකොට දැන් මේකේ කොටු තියෙනවා මේ පැත්තට 1යි 2යි 3යි 4. මේ පැත්තට තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. 6 වරක් 4 24ක් තියෙනවා පුතේ කොටු. 24ක් තියෙනවා. එහෙනම් එකක 14ක් තියෙනවනේ. එහෙනම් 24 14න් ගුණ කළා නම් ඔයාලට ලැබෙනවා උත්තරේ කීයද කියලා. ඉතින් අපි 24 14න් ගුණ කරලා බලමු කීයක් එනවද කියලා. අර මම මේ පැත්තේ ලියුව විදිහට උත්තරය ලියුවා නම් ඇති. 4 වරක් 4 16යි එකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 1යි 9යි. බිඳුව දැම්මා එකෙන් වැඩි කරනවා. 1 වරක් 4 4යි. 1 වරක් 2 2යි. එකතු කළොත් 13යි 3යි 336ක් තියෙනවා. එතකොට 336ක්ම සමහන් නොතිබෙන්න පුළුවන් පුතේ. මේ හැම කොටුවකම 14 ගානේ නැති වෙන්න පුළුවන්. ඒත් ගැටලුවක් නැහැ. නිමානයක්නේ. බොහෝ දුරට ආසන්නාගයක් එනවා.
දැන් බලමු අපි අනිත් එක පුතේ. ටික අපි බෝඩ් එකේ ලියලා හදමු බලමු මොකද්ද මේ තියෙන්නේ කියලා. එක්තරා විද්‍යාලයක 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය තෙක් එක පන්තියක තියෙනවා පුතේ 6A 6B 6C 7 පන්තියේ TBC 8 පන්තියේ TBC කියලා පන්ති 3 ගාන සමාන්තර පන්ති 3 ගානේ තියෙනවා. කියන එක ශ්‍රේණියකට පන්ති 3 ගානේ තියෙනවා 6න් 3යි 7න් 3යි 8න් 3යි එහෙම. ඊළඟට කියනවා 6A පන්තියේ සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 36යි. එහෙනම් ආනම් මෙම විද්‍යාලයේ 6 සිට 11 තෙක් ශ්‍රේණිවල සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව නිමානය කරන්නලු පුතේ. පුතේ දැන් 6 පන්ති දැන් ඔයාලා ඉස්කෝලේ හිතන්නකෝ එක පන්තියක ළමයි 36ක් හිටියයි කියලා. අනිත් හැම පන්තියකම ළමයි 36ක් නෑ. ඊට වඩා අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ වුණාට අපිට ආසන්න වශයෙන් අගයක් ගන්න පුළුවන්. 6 36ක් ඉන්නේ. එහෙනම් මේකේ පන්ති කීයක් තියෙනවද කියලා බැලුවා නම් හරිනේ පුතේ. පන්ති කීයක් තියෙනවද කියලා බලලා එක පන්තියක ළමයි 36ක් ඉන්නවා කියලා අරගෙන අපිට පුළුවන්කම තියෙනවා මුළු උත්තරය ගන්න. එහෙනම් බලමු ලියන්න. අපි ලියමු මෙහෙම. මම ගන්නවා පුතේ පන්තියක සිටින සිසුන් ගණන 36. ඊළඟ මම ගන්නවා පන්ති ගණන. පන්ති ගණන පුතේ දැන් අපි හොයලා බලමු. 6 7 8 9 10 11. මේකෙන් 3යි මේකෙන් 3යි 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 3යි. 1 2 3 4 5 6. 3 වරක් 6 18. පන්ති 18ක් තියෙනවා නේද පුතේ? එහෙනම් මුළු සිසුන් ගණන පන්ති 18ක් තියෙනවනේ. 36 අපි ගුණ කරමු 18. ගාන ඉස්සරහෙන් ගුණ කරලා උත්තරේ ගත්තා නම් හරි. හරිද? ගාන ඉස්සරහෙන් මේක ලියලා සුළු කරගන්න. එතකොට හරි. 36 18න් ගුණ කරන්න. ගුණ කරලා මට එවුම් බලන්න උත්තරයක් පුතේ.
හරි පුතේ. මට හොඳ උත්තර ආව පුතේ. 648ක් කියලා මේකට උත්තරේ එව්වා ගොඩ දෙනෙක්. ඉතාලම හොඳයි පුතේ. හරි ඒක. අපි ගුණ කරලා බලමු. 8 වරක් 6 48යි 4ක් ඉතුරු වෙයි. 8 වරක් 3 24යි 4යි 28යි. බිඳුවයි. 1 වරක් 6 6යි 1 වරක් 3 3යි. 8යි 14යි 6යි. ගාන ඉස්සරහා සුළු කරලා ඉවරලා මෙතනට දැම්මා නම් හරි. දැන් අපි බලමු අනිත් ගාන. ඉතාලම හොඳයි. හරි. එතකොට මම වෙනම නම් කියන්න ගියේ නෑ පුතේ මේ 648 මම මේ වෙලා ගත්තේ ගණන් කරලා බලන්න කීයක් ආවද කියලා. ඒ 23ක් ආවා. කියන්නේ ඉතා හොඳයි. දැන් අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නේ. ඒක හරි ලේසි ප්‍රශ්නයක් පුතේ. ඒතකොට එතන හරි 24 දෙනෙක් ඒව පුතේ. ඉතාම හොඳයි. ඊළඟ ප්‍රශ්නේ පුතේ ශාක්‍යයක එක් කුටීරයක පොත් 11ක් අසුරා ඇති ආකාරයේ රූපේ දැක්වේ. අවශ්‍ය පොත් ගාන නිමාණය කරන්න. දැන් පුතේ මේකේ ඔයාලා බැලුවා නම් හරි පොත් 11යි නේ තියෙන එකක. මේ කුටීර කීයක් තියෙනවද කියලා බලනවා නම් හරි. 1යි 2යි 3යි 4යි 5යි මේ පැත්තට. එතන මේ පැත්තට 3යි 2යි 5යි. එහෙනම් 5 වරක් 5 25ක් තියෙනවා නේ. 25යි. එකක තියෙන්නේ 11යි. එහෙනම් පුතේ 25 11න් ගුණ කළා නම් හරි නේද? ඔතනම ලියන්නම්ම. 25 ගුණ කිරීම 11. එතකොට 11 වරක් 5 55යි 27 275යි නේ. 275. හරි. 275. ඉතා හොඳයි. 275 කියලා අපිට ආව උත්තරේ. හරි. ඒක ලේසි ගානක්. පුතේ ඊළඟට අපේ අනුමාත්‍රිකාව වටීම වෙනවනේ ලියලා තියෙන හරියට බලලා ලියන්න. වටීම පුතේ එතකොට දැන් නිමානයක් කරාම සමහර විට එක එක්කෙනා මත තීරණය වෙච්ච වෙනස් අගයන් ලැබෙන්න පුළුවන්. එතකොට ඒ වෙනස් අගයන් ඇති නොවෙන්න කවුරු කොහොම නිමානය කළත් එකම උත්තරේ එන විදිහට මොකක් හරි නීතියක් හැදුවොත් හැමෝටම එකම උත්තරයක් එනවනේ පුතේ. ඔය වගේ යම් කිසි නීතියකට අනුව සංඛ්‍යාවක් ආසන්න අගයකට ප්‍රකාශ කරනවට අපි කියනවා පුතේ වටීමක් කියලා. එතකොට හැමෝටම එකම උත්තරේ තමයි එන්නේ. වෙනස් වෙන්න බෑනේ පුතේ වටීමක්. ඉතින් පුතේ මේ වටීම අපිට පුළුවන් කරන්න ඔය දීලා තියෙන සංඛ්‍යාවේ ආසන්නම 10 ගුණාකාරයට. හරිද? අපි ඒකට කියනවා ආසන්න 10 ගුණාකාරයට වටේනවා කියලා. ඒ කියන්නේ නීතියකට අනුව ඒ අදාළ සංඛ්‍යාව දැන් සංඛ්‍යාවක් ගත්තාම ඒ සංඛ්‍යාවේ දෙපැත්තේ තියෙනවනේ පුතේ 10 ගුණාකාර දෙකක්. දැන් අපි ගත්තොත් 23. එතකොට මේකට 23ට අඩු 10 ගුණාකාරය 20. වැඩි එක 30. එතකොට මෙයා 20යි 30යි අතරනේ ඉන්නේ. එතකොට අපි බලනවා මේක 20ටද වැඩියෙන් ළඟ 30ටද වැඩියෙන් ළඟ. එතකොට බලමු ගාන තේරෙනවා පුතේ 20 පැත්තට ළඟයි මෙයානේ 20ට ළඟයි. එහෙනම් අපි කියනවා මේ 23
ආසන්න 10ට වැටෙව්වහම පුතේ 20යි කියලා. ඊළඟ මං ගන්නවා මෙහෙම 48. ඒතර 48ට මේ පැත්තේ තියෙන 10 ගුණාකාරය 40. මේ පැත්තේ තියෙන එක 50. 40යි 50යි අතරනේ මෙයා ඉන්නේ. එතකොට පුතේ මෙයා වැඩියෙන්ම ළඟ 50ට. එහෙනම් මෙයාව ආසන්න 10 ගුණාකාරයට වැටෙව්වාම අපි කියනවා 50යි කියලා. හැමෝටම එන්නේ 50නේ. කවුරුත් 40ට තියන්නේ නැහැනේ. එයි වැඩියෙන්ම ළඟ එකට තියෙනවා. හරි. පුතේ ඊළඟට 84. 84 තියෙන්නේ 80යි 90යි අතර. පැහැදිලිවම 80 පැත්තට ළඟයි. එහෙනම් අපි කියනවා මෙයා වැටෙව්වහම 80යි. 96. 90යි 100යි අතර තියෙන්නේ. පැහැදිලිවම 100ට ළඟයි. එතකොට අපි කියනවා මෙයා වැටෙව්වහම 100යි. දැන් අපේ ඊළඟ ප්‍රශ්නේ පුතේ හරි මැද આવොත් 55 65 75 85 වගේ හරි මැද આવොත් පුතේ හරි මැද આવොත් දෙකටම ළඟයි එකම දුරනේ තියෙන්නේ. අපි නීතියක් විදිහට ගන්නවා. හරි මැද આવොත් පුතේ වැඩි අගයට තියෙනවා. වැඩි 10 ගුණාකාරයට තියෙනවා. දැන් 55 આવොත් 60. 65 આવොත් 70. 75 આવොත් 80. 85 આવොත් 90යි කියලා තියෙනවා. ඕක තමයි නීතියයි. නැත්තම් තව කෙනෙකුට පුළුවන් නේ පුතේ කරදරයක් නැතුව මේක ඕන පැත්තකට තියන්න. දැන් නීතියක් දුන්නොත් එහෙම කරන්න බෑනේ. හැමෝම කරන්න ඕන එකම නීතියටනේ. එතකොට පුතේ මේකේ අපි එනවා මෙහෙම නීතියකට. ආසන්න 10ට වට යන්න තියෙන සංඛ්‍යාවේ පුතේ හරිද? ආසන්න 10ට වට යන්න තියෙන සංඛ්‍යාවේ එක ස්ථානය. එක ස්ථානය කියන්නේ මේ පැති ඉලක්කම. මේ ඉලක්කම 5ට අඩු නම් 5ට අඩු කියන්නේ 1 2 3 4 නම් අඩු නම් පුතේ මේ අඩු පැත්තට තියෙනවා. මෙයාට කලින් තියෙන 10 ගුණාකාරයට තියෙනවා. 5ට අඩු නම් කලින් තියෙන එකට තියෙනවා. එක ස්ථානයේ අගය 5 හෝ 5ට වැඩි නම් මේ 5 හෝ 5ට වැඩි නම් පුතේ වැඩි එකට තියෙනවා. ඒ කියන්නේ මෙයාට පස්සේ තියෙන 10 ගුණාකාරයට තියෙනවා. ගැලුව ගන්න තේරෙනවා මේක. අගට මැදට 5 තිබ්බොත් තමයි මොකද්ද වෙන්න ඕනේ කියලා තීරණය කරගන්න ඕනේ. අනිත් වෙලාවෙදි බැලුවාම තේරෙනවා කොයි පැත්තටද වැඩියෙන් ළඟ කියලා. පුතේ ඕකට අපි කියනවා ආසන්න 10ට වටයන. ආසන්න 10ට වටයන. ළඟම තියෙන 10 ගුණාකාරයට දෙනවා. හරිද? හරිම ලේසි වැඩක්. බලමු එතකොට මෙහෙම. චූටි වාක්‍යයක් ලියමු. වටීම යටතේ පිළියන්න. යම් කිසි නීතියක් අනුව දී ඇති සංඛ්‍යාවක් ආසන්න අගයකට ප්‍රකාශ කිරීම වටීම නම් වේ.
වටවීම නම් වේ. හරිද? ඊට පස්සේ පුතේ අනුමාත්‍රිකාවල් ලියාගන්න. ආසන්න 10ට වටවීම ආසන්න 10ට වටවීම මෙහිදී පහත නීති භාවිතා කරයි. හරිද පුතේ? එතන මම කියනවා පුතේ මම බෝඩ් එකේ ලියන්නම් මේක. මම කියනවා මෙන්න. හරිද? වටවීමට තියෙන සංඛ්‍යාවෙන් ලියන්න එපා. එක ස්ථානය 5ට අඩු නම් ඒ සංඛ්‍යාවට කලින් තියෙන 10 ගුණාකාරයට වටේනවා කියලා. මම දෙනවා බලන්න. වටවීමට ඇති සංඛ්‍යාවේ එක ස්ථානය 5ට අඩු නම් එම සංඛ්‍යාවට කලින් ඇති 10 ගුණාකාරයට තබනු ලැබේ. බෝඩ් එකේ බලලා ලියන්න. හරිද පුතේ? බෝඩ් එකේ බලලා ලියන්න හරිද? ඒවල සංඛ්‍යාව ලියනවා ආසන්න 10ට වටයූ විට. උදාහරණ කීපයක් දෙන්න යන්නේ ඈ. මම ගන්නවා 53 61 72 84 33. දැන් ඔක්කොම එක ස්ථානයේ පුතේ 5ට අඩුයිනේ. එහෙනම් මේ වට යන්න තියෙන සංඛ්‍යාවට වඩා කලින් තියෙන 10 ගුණාකාරයට තියෙනවා. 53 වැඩියෙන් ළඟයි 50ට. 61 වැඩියෙන් ළඟයි 60ට. 72 වැඩියෙන් ළඟයි 70ට. 84 වැඩියෙන් ළඟයි 80ට. 33 30. ඔන්න පුතේ අපි වටේන ලියන්න බලන්න. ඔක්කොම ටික ලියන්න බෝඩ් එකේ තියෙන. හරි. පුතේ ඊළඟට දෙවෙනි කාරණා පුතේ. වැටීමට තියෙන සංඛ්‍යාවේ එක ස්ථානයේ පුතේ 5 හෝ 5ට වැඩි නම් 5 හරි 5ට වැඩි නම් හරි එම සංඛ්‍යාවට පසුව තියෙන මට හරි දේසි මේක මම කරලා ලියන්නේ තියෙන්නේ පසුව ඇති 10 ගුණාකාරයට තියෙනවා පුතේ. හරි.
ඔය වාක්‍ය ආයෙ ලියන්න ඕනේ මම වෙනස් කළා වුණ. වැටීමට ඇති සංඛ්‍යාවේ එක ස්ථානය 5 හෝ 5ට වැඩි නම් එම සංඛ්‍යාවට පසුව ඇති 10 ගුණාකාරයට තබනු ලැබේ. ඒ කියන්නේ මෙහෙම. 65 තිබ්බොත් 70යි. 55 තිබ්බොත් 60යි. 76 තිබ්බොත් 80යි. 97 තිබ්බොත් 100යි. ඉදාමු 89 තිබ්බොත් 90යි. 78 තිබ්බොත් ඒත් 80යි. හරි. ලියමු බලන්න ලස්සනට මේ ටික. ඔය ටික ලියලා ඉවර කරගෙන අපි එන්න ඕනි පුතේ 6යි 2 අභ්‍යාසෙට. හොඳට අහගන්න. ඒ අභ්‍යාසෙ ලියන්න ඕන තැන් ටික විතරක් ලියමු. අනිත් ඒවා ලියන්න යන්නේ නැහැ. ගණන් ලියන්න යන්නේ නැහැ. ගණන් වල ලියන්න ඕන දේවල් තියෙනවා. යා කරන්න තියෙනවා. වගු පුරවන්න තියෙනවා. එහෙම මේවා ලියන්න ඕනේනේ. ඒ අවශ්‍ය දේවල් ටික විතරක් ලියාගෙන වැඩේ පටන් ගමු පුතේ. ওই ටික ලියාගෙන ඉන්න ඔක්කොටම කලින් අපි බලමු පුතේ නම් එක ගානක් බලමු 6 2 අභ්‍යාසයේ පළවෙනි ගාන. ලේසි එකක් පුතේ මේක නම්. ආසන්න 10 ගුණාකාරයට. එතකොට 12යි කියලා කියන්නේ පුතේ කීයද 10යි. අන්න හරි. 12යි කියලා කියන්නේ 10යි. ඊළඟට 38 වැඩියෙන්ම ළඟයි 40ට. 83 වැඩියෙන්ම ළඟයි 80ට. 75 කියන්නේ හරි මැද තියෙන්නේ. අපි එතකොට ඉහළ ගුණාකාරයට තමයි ලියන්න ඕනේ 80යි. හරි 80යි. එතකොට පළවෙනි ගාන කියලා දාලා රෝම ඉලක්කම් 1 2 3 4 දාලා පුතේ ඔය උත්තර ටික ලිව්වනම් ඇති. ඒ කියන්නේ මේ වාක්‍ය ලියන්න කියලා මං කියන්නේ නැහැ. මේවා ඕනේ නැහැ. ඔයාලා උත්තර ටික ලිව්වනම් ඇති. දැන් මේකේ මට උත්තර ටික මම මෙහෙන් ලිව්වේ. මේක ඉස්සරහ 1 2 3 දාලා උත්තර ටික ලියන්න. එතකොට හරි.
බලන්න ඊළඟට කියන යම් සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවාම 90යිලු පුතේ. එහෙමනම් ඒ සංඛ්‍යාවට තිබිය හැකි අගයන් මොනවද අහනවා. මම යටින් ඉඳ ගන්නවා කියලා ලියන්න. ඒ සංඛ්‍යාවට තිබිය හැකි අගයන් පුතේ. එතකොට පුතේ මේකේ 90 කියලා කියන්නේ 80 ගණන් වල ඉඳන්ම තියෙනවා. 90 කියන්නේ 80 ගණන් වල ඉඳන්ම තියෙනවා. ඒ පුතේ 85වත් 90ටනේ දෙන්නේ. ඊළඟට 86 87 ඊළඟට 88 89 අපිට ඕන 90ක් ගත්ත හැකි. 90 આવොත් 90ටම තමයි. ඒ පුතේ තව ඉස්සරහට තියෙනවානේ. 90 ගණන් 91 ඊළඟට 92 ඊළඟට 93 ඊළඟට 94 95 ගන්න බෑ පුතේ. මොකද 95 ගන්න බෑ කියන්නේ 95 ගත්තොත් ඒක 100ට යන්නේ. ඒතකොට ඔයාලට පේනවා මෙතන අගයන් ගොඩක් තියෙනවා. 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි අගයක් 9ක් 10ක්ම තියෙනවා මේ 90ක් ගත්තාම. දැන් අපි ගත්තොත් ආසන්න 10ට වැටෙව්වහම 80යි කියලා. එහෙනම් පුතේ 75 සිට 84 දක්වා අගයන් තියෙනවා. අපි ගමුකෝ ආසන්න 10ට වැටෙව්වහම 50යි කියලා. එහෙනම් 45 ඉඳලා 54 වෙනකම් අගයන් තියෙනවා. ඒකට අඩු අගයන් ටිකක් තියෙනවා, වැඩි අගයන් ටිකක් තියෙනවා. එහෙමනේ වෙන්න ඕනේ. අඩු අගයන් තියෙනවා සාමාන්‍යයෙන් 5. වැඩි අගයන් තියෙනවා 4ක්. ඒකට සමාන අගයකුත් ගත්ත හැකියි. අපි හිතමු වැටෙව්වහම 40යි කියලා. එහෙනම් 35 සිට 44 දක්වා අගයන් තියෙනවා පුතේ. හරිද? ලියන්න බලන්න. පුතේ ඊළඟ එකේ අපිට කියන්නේ යා කරන්න කියලා තියෙනවා. ඒතර යා කරන්න නම් ඔයාලා මේක ලියා ගන්න ඕනේ. නැත්නම් යා කරන්න බෑනේ. එතකොට ඔයාලා මේවා ලියන්න ඕනේ. A කාණ්ඩේ B කාණ්ඩේ කියලා ඒ ටික යා කරා නම් ඇති. යා ඊට පස්සේ ඕක හරියට යා කරමු. ඉස්සෙල්ලා ඔයාලා යා කරන්නකෝ. ඊට පස්සේ මම යා කරන්නම්. හරි. මම යා කළා හරිද කියලා බලන්නයි තියෙන්නේ. ඊළඟ බලමු පුතේ අපි හතරවෙනි ගාන බලමු. පහට වෙලා දෙන්නම්. හතරවෙනි එක බලමු. පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව හරි ආසන්න 10ට වැටෙව්වහම 40යි.
එහෙනම් පුතේ පැහැදිලිවම 30 ගණන් ඉඳන් ඉන්නව. එහෙනම් අඩුම සිසුන් සංඛ්‍යාව වෙන්න ඕනි පුතේ 35. ඊළඟට වැඩිම කියන්නේ 40 පැනලා යන්න ඕනේ දැන්. එහෙනම් 44 ගත්තනම් හරි. වැඩිම 44. අඩුම පුතේ 35. එච්චරයි ලියන්න තියෙන්නේ. අනිත් එකේ පුතේ වගුව අඳින්න වෙනවා. වගුව අඳින්න තු ලියන්න බෑනේ. හරි වගුව අඳින්න. අපිට කියනවා 6 ශ්‍රේණියේ සිසුන් කණ්ඩායමක් ගණිතයේ විෂයට ලබාගත් ලකුණු පහත දැක්වේ. වගුව පිටපත් කරගෙන එහි දැක්වෙන ලකුණු ආසන්න 10 ගුණාකාරයට වටයා වගුව සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ කියනවා සිසුන් ලබාගත් ලකුණු වල ඓක්‍ය කීයද? ඓක්‍ය කියන්නේ එකතුව පුතේ. ඒ කියන්නේ මේ මෙතන තියෙන ලකුණු ටික පල්ලෙහාට එකතු කළාම එන ගාන. වැටයූ අගයන්ගේ ඓක්‍ය කීයද? ඒ කියන්නේ මෙතනට වටේනවනේ අපි. ඒ වටේලා මේ පල්ලෙහාට අරගෙන මේ ටික එක්කහුව කරනවා. හරි. ඉස්සලා වගුව අඳින්න එපා නැත්තම් බෑනේ. අඳිමු. වගුව ඇඳලා ලස්සනට සම්පූර්ණ කරමු. එතකොට පුතේ 77 ආහම ඔයාලා ඒකේ ලියලා තියෙන්න ඕනේ 80යි. 75 ආහමත් ඒකත් හරි මැදනේ තියෙන්නේ 80යි. හරි. ඊළඟට පුතේ 96 ආහම 100යි. 96 100ට තමයි වැඩියෙන් ළඟ. ඊළඟට 58 ආවොත් පුතේ 60යි. 45 ආවොත් 50යි. 85 ආවොත් 90යි. දැන් ඔයාලට තියෙන ලකුණු ටික පල්ලෙහාට එකතු කරලා ගන්න, වැටයූ වගයන් ටික පල්ලෙහාට එකතු කරලා ගන්න. කීයද කියලා අපි බලමු. මට වැටයූ මේ හරි අගයන් ටික එක්කහුව කළාම ලකුණු ටික එක්කහුව කළාම එනාගේ එවල තියෙනවා විනුකි. එයාගේ හරි පුතේ.
හොඳයි පුතේ අපිට උත්තර එවලා තියෙනවා මෙතන ආගේ එවලා තියෙනවා පුතේ 436යිලු ඒක හරි ඉතා හොඳයි ඊට පස්සේ මෙතන ආගේ අපිට එවලා තියෙනවා 460යිලු පේනවනේ වැටෙව්වහම එන ගාන චුට්ටක් වෙනස් වෙනවා පුතේ අර ඇත්තාගේට වඩා ඒ වුණාට ඉතින් ගැටලුවක් නැහැ ලොකු වෙනසක් නැහැනේ 436 460 අතර දෙවන පළවෙනි කොටසේ උත්තරේ ඔක්කොම උත්තර ටික හරි ඇත්තටම දැන් මෙතන අහනවා දෙවෙනි කොටසට සිසුන් ලබාගත් ලකුණු වල අයික්‍ය කීයද කියලා අයික්‍ය කියලා කියන්නේ එකතු කළාම ලැබෙන ගාන 436යි ඊළඟ වැටයූ අගයන්ගේ අයික්‍ය අහනවා දැන් අර ලිව්වනේ 460යි කියලා 460යි ඕක ලියාගෙන උත්සාහ කරමු බලන්න ඊළඟ ගානට කොහොමද ඒකේ උත්තරේ ගන්න කියලා බලමු. හොඳට කියවලා බලලා පුළුවන්කමක් තියෙනවා නම් මට උත්තරයක් එවන්න. අපිට කියනවා පුතේ මෙහෙම. වෙලෙන්දෙකු ළඟ තිබූ මුළු අඹ ප්‍රමාණය ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට 60ක් වෙනවා. හරිද? හරි අහගෙන ඉන්න. එතකොට ආසන්න 10ට වැටෙව්වහම 60ක් වෙනවනේ. 60 වීමට තිබිය යුතු තිබිය හැකි අගය. දැන් 60ක් එනවා නම් පුතේ 60 වෙන්න තියෙන්න පුළුවන් ගෙඩි ප්‍රමාණයක් තියෙනවනේ මෙයා අතේ. එතකොට ඒකට මම මේ කියන ඒවෙන් තියෙන්න පුළුවන්. 50 ගණන් වල ඉඳන් එක්ක 55 56 57 58 59 බලාගෙන ඉන්න 60 61 62 63 64 ඔන්න ඔය කියන 10න් එකක් තියෙන්න පුළුවන්. දැන් අපිට කියනවා ගෙඩි දෙකක් නරක් වුණාම ඉවත් කළා. හරිද? එතකොට ගෙඩි දෙකක් ඉවත් කරපසු එතකොට මේ 55 තිබ්බනම් යාතේ දැන් තියෙන 53යි. 56 තිබ්බනම් 54යි. 55 56 57 58 59 60 61 62 මේක තිබ්බනම් මේක තිබ්බනම් මේක ඒකයි මම එහෙම ලියුවේ. දැන් ඔය අලුතෙන් ආපු සංඛ්‍යා ටික වැටේලා බැලුවොත් පුතේ මේගොල්ලෝ වැටෙව්වහම මේ දෙන්න වැටෙව්වොත් ආසන්න 10ට උත්තරේ එන්නේ 50. මේ කට්ටිය මේ ආසන්න ලියුනේ ආසන්න 10ට මේගොල්ලෝ එන්නේ 60. දැන් අපිට කියනවා පුතේ මේ ගෙඩි දෙක අයින් කළාම ආසන්න 10ට වැටෙව්වහම 50ලු එන්නේ. එහෙනම් මෙයා හරි තමයි තියෙන්න ඕනේ දැන්. එහෙනම් කලින් තියෙන්න ඕනේ මෙයාට අදාළ 55 හරි මෙයාට අදාළ 56 හරි. එහෙනම් ඔහු ළඟ තිබූ අඹ ගෙඩි ගණන
55 හෝ 56 වෙනවා. තේරුණා නේද? බලන්න මම හොයපු විදිය. නැත්තම් මේක කොච්චර කියෙව්වත් පුතේ හොයන්න බෑ. පොඩ්ඩක් ලියලා බැලුව හින්දා අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්කම ආවා. හරිද? ලස්සනට ලියා ගන්නකො බලන්න ඔය කියන විස්තරේ. පුතේ ඒ ගාම්ම මෙතනින් ඔය අපේ පාඩම අවසන් වෙනවා පුතේ. හරිද? අපේ පාඩම අවසන් වෙනවා මෙතනින්. එතකොට අපිට ඊළඟ දවසේ අනිත් පාඩම පටන් ගන්න පුළුවන්කම තියෙනවා.